අද 2021 ජනවාරි 6 බදාදා සිරස්තල අත්අඩංගුවටගත් ETI සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් හිටපු අධ්‍යක්ෂවරුන් අධිකරණයට ඉදිරිපත් කෙරේ. කොවිඩ් එන්නත ලබා දීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාව දෙනවා ඉන්දිය විදේශ ඇමති ජනපතිට කියයි. කොළඹ නගර සභා සීමාව තුළ කොවිඩ් රෝගීන් 12255ක් මරණ 119ක් මුහුණු ආවරණ නොදැමූ පුද්ගලයන් රැසක් පොලිස් පහරයට. මේ මාස්ක දැම්මේ නැද්ද? කෑගල්ලේ කොවිඩ් හෙළ ඔසුවට සායනික පරීක්ෂණ සඳහා අවසර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි. කොළඹ බරායේ නැගෙනහිර පර්යන්තය විදෙස් සමාගමකට විකුණන්නේ නැහැ අගමැති පාර්ලිමේන්තුවේදී කියයි. Sirastala. This is Adhaderana Prime Time with Kushani Fernando and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. අයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. මූල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ETI හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, අංජලි දීපා එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. අධිකරණ පරිශ්‍රයේ සිටින අප වාර්තාකරු පැවසුවේ ඊට අදාළ නීති කෘත්‍ය අධිකරණය හමුවේ විභාග කෙරෙමින් පවතින බවයි. නාලක එදිරිසිංහ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිඥයෙකු මාර්ගයෙන් බහර වූ අතර සෙසු තිදෙනා ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා. The big story. ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් සහ ETI ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතනවල සිදු වූ බව කියන අක්‍රමිකතා සහ අයථාක්‍රියා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020 ජනවාරි මාස 9 වනදා ත්‍රිපුද්ගල ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනු ලැබුවා. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු KT චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කෙරුණේ පසුගිය ඔක්තෝබර් 8 වනදායි. එම වාර්තාවට අනුව ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් සහ ETI ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතනවල හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස නීතිපතිවරයා ඊයේ දිනේ පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නා. ඒ අදාළ ආයතන මගින් රුපියල් බිලියන 13.7ක තැන්පතු නීති විරෝධී ලෙස භාර ගැනීම, අයථා පරිහරණය සහ මුදල් විශුද්ධීකරණය යන චෝදනා හේතුවෙන් ඒ අනුව ETI සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, අංජලි දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා. කෙසේ වෙතත් එහි සිව්වන සැකකරු වන නාලක එදිරිසිංහ ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ අතර අද පෙරවරුවේ ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ භාර වුණා. දැනුම් දීමක් කළා නම් අත්අඩංගුවට ගැනීමේ තොරව ඉදිරිපත් වීමේ හැකියාව තිබුණා. ඒ අවස්ථාවේ නාලක ඉදිරිසිංහ නැමැති අධ්‍යක්ෂකවරයාට පැමිණීමේ අපහසුතාවයක් තිබුණා. කෙසේ වුණත් අපි ඊයේ රාත්‍රියේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා ඔහු අද දින බාර දෙන බව. ඒ පොරොන්දු ආකාරයටම නීතිඥවරු දෙදෙනෙකු මගින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උණු බාර දීමක් කරනු ලැබුවා. ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානයේ පිරිසක්ද අද පෙරවරුවේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසල මෙලෙස රැඳී සිටියා. අර ජනාධිපතිතුමනි අපේ සංගමේ හිටපු හුඟක් වයසක කට්ටිය දැනට ජීවතුන් අතර නැහැ. යුක්තිය විසඳලා දෙන්න මෙන් ඉතා කාරුණිකව ඇගෑපත්ව ඉල්ලා සිටිනවා. ගරු ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, නීතිපතිතුමාට කකුල් දෙක අල්ලලා බඳිනවා. ඒ තරමට අපිට සතුටුයි. ගරු ජනාධිපතිතුමාට වැඳලා කියන්නම්. ඒ තරම් අපි අසරණ වෙලා අපිට ආදායමක් නැහැ. සල්ලි තිබිච්ච ඔක්කොම ඕකට දැම්ම ගෙවල් විකුණලා, ඉඩම් විකුණලා පේටියට සල්ලි නැහැ. අපේ දාපු මුදල් ටික අපිට අරන් දෙන්න. ඒ අතරතුර එම සංවිධානයේ පිරිසක් කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. මේ හොරු 4 දෙනා ආරක්ෂා කරපු එසත් ජාතික පක්ෂ මං කෙලිම ඇඟිල්ල දික් කරනවා. රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, රංජන් රාමනායක ඒ වගේ අය තමයි මේකට මූලිකත්වය දීලා මේ අයව රැක්කේ. ඒ වගේමයි මෛත්‍රීපාල ජනාධිපති. අපි වැස්සේ තෙමි අපේ අහිංසක දෙමව්පියෝ ගිය වෙලාවේ එයා පෙනිපෙනීම එතනින් ගියා. මේ ගැන කතාවක්වත් කරේ නැහැ. අපිට අවශ්‍යතාවය තියෙන්නේ මෙතන අත්අඩංගුවට ගැනීම
පමණක් නෙවෙයි. මොකද අපිට සැකයක් තියෙනවා. අපි දැක්කා රිෂාඩ් බදුරුදින්ලට මොකද උනේ? රාජිතලට මොකද උනේ? ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ දේපල සියල්ලක්ම රාජසන්තක කරගෙන මේ තැන්පත්කරුවන්ගේ මුදල් 100%ක්ම ලබා දීමට අවශ්‍ය කටයුතු නිසියාකාරයෙන් සිද්ධ වෙයි කියලා අත්අඩංගුවටගත් සැකකරුවන් සිව්දෙනාට එරෙහිව තන්පතු නීති විරෝධී ලෙස භාර ගැනීම, අයථා පරිහරණය සහ මුදල් විශුද්ධීකරණය යන වැරදිවලට අදාළව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමටද නීතිපතිවරයා තීරණය කර තිබෙනවා. මෙම සැකකරුවන් ස්වර්ණමහල් ජුවෙලර්ස් ආයතනයේ තැන්පත්කරුවන්ගෙන් රුපියල් බිලියන 7.2ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමට අදාළවයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඒ වගේම ETI ආයතනයේ මුදල් සම්බන්ධයෙන්ුත් තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා. මේ අතර සැකකාර ETI හිටපු අධ්‍යක්ෂවරුන් 4 දෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු අද පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. ETI තැන්පත්කරුවන් සුරකීමේ ස්වාධීන සංවිධානයේ සමාජිකයින්ද අධිකරණයේ අසලට රැස්ව සිටියා. කොවිඩ් වෛරසය සඳහා ඉන්දියාව නිපදවන එන්නත විදේශ රටවලට සැපයීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාවය ලබා දෙන බව ඉන්දිය විදේශ සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය සුබ්‍රමණියම් ජයශංකර් මහතා පවසනවා. ඒ අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකදී දෙදින නිලචාරිකාවක් සඳහා ඊයේ දිවයිනට පැමිණි ඉන්දියානු විදේශ සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය සුබ්‍රමණියම් ජයශංකර් මහතා අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසුණා. අනතුරුව පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ මෙරට ප්‍රතිකාර අවශ්‍යතාව නිවැරදිව ඇස්තමේන්තුගත කිරීමෙන් පසුව ඉන්දියාව නිෂ්පාදනය කරන COVID-19 එන්නත් ලබා ගැනීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බවයි. සෙසු රටවලට එන්නත අපනයනය කිරීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාවය ලබා දෙන බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී ජනාධිපතිවරයාට පොරොන්දු වූ බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. එමෙන්ම මෙරට සංචාරක ව්‍යාපාරයේ පුනරුදය වෙනුවෙන් ඉන්දිය සංචාරකයින්ට මෙරටට පැමිණීම සඳහා දිරිමත් කිරීමේ හැකියාව ඇති බවද ඉන්දිය විදේශ සම්බන්ධතා අමාත්‍යවරයා පවසා තිබෙනවා. ඉන් අනතුරුව ඉන්දිය විදේශ සම්බන්ධතා අමාත්‍යවරයා මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී සාකච්ඡාවක් පැවැත්වුවා. දෙරටේ විදේශ අමාත්‍යවරුන් දෙපළ මධ්‍ය සාකච්ඡාවකට එක් වූයේ ඉන් පසුවයි. On behalf of His Excellency the President Gotabaya Rajapaksa, government and the people of Sri Lanka, I convey our profound gratitude to the Prime Minister, Honorable Narendra Modi and the Indian government for the tremendous support India extended during this past several months. My delegation sought India's partnership for our economic revival, stability through enhanced investment in different sectors of the economy. We are now looking at post-COVID cooperation, and I carry back with me Sri Lanka's interest in accessing vaccines from India. I shared with the Honorable Foreign Minister, as Prime Minister Modi has said, India sees international cooperation in this area as its duty. At the same time, there are specific challenges that need addressing, whether it is in finance or in trade, and my visit is also aimed at facilitating that process. There are many proposals under discussion, including in infrastructure, energy, and connectivity. Their early implementation is obviously in our mutual interest and would definitely accelerate Sri Lanka's economic recovery. It is in Sri Lanka's own interest that the expectations of the Tamil people for equality, justice, peace and dignity within a united Sri Lanka are fulfilled. That applies equally to the commitments made by the Sri Lankan government on meaningful devolution, including the 13th Amendment of the Constitution. The progress and prosperity of Sri Lanka will surely be advanced as a consequence. කොළඹ මහනගර සභා සීමාව තුළ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 12255 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එම සීමාව තුළ වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 119ක් බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පවසනවා.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ අද පස්වරුවේ තවත් කොවිඩ් ආසාදිතයින් 252 දෙනෙකු හඳුනාගත් බවයි. මෙරටින් ඊයේ දිනේදී COVID-19 ආසාදිතයන් 484 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් ආසාදිතයන් 121 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් අතර එයින් 38 දෙනෙකුම වාර්තා වී තිබුණේ මට්ටක්කුලිය ප්‍රදේශයෙන්. නගර සභා සීමාව තුළ COVID-19 ආසාදිතින් මේ වෙනකොට 12255ක් හඳුනාගෙන තියෙනවා. කොළඹ නගර සභා සීමාව තුළ මරණ සංඛ්‍යාව 119යි. ඒ එක්කම කොළඹ මහනගර සභාවේ අපේ සේවය කරන නිලධාරීන් ඇතුළු සේවක සේවිකාවන් 292කට රෝගිය හැදිලා තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයන් 110 දෙනෙකු හඳුනා ගැනුණා. ගාල්ලෙන් ආසාදිතයන් 30 දෙනෙක්, මාතරින් ආසාදිතයන් 25 දෙනෙක්, මාතලේ සහ අම්පාර දිස්ත්‍රික්කවලින් ආසාදිතයන් 23 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත්. ඊට අමතරව මහනුවරින් ආසාදිතයන් 20 දෙනෙක් සහ ප්‍රදේශයේ තහවුරු කළ නොහැකි ආසාදිතයන් 55 දෙනෙකුද ඊයේ හඳුනාගත් රෝගීන් අතර වනවා. මෙරටින් ඊයේ දිනේදීත් COVID-19 ආසාදිත මරණ දෙකක් වාර්තා වුණා. එලෙස මියගොස් තිබුණේ මාතලේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් හා කළුතර පදිංචි 75 හැවිරිදි කාන්තාවක්. ඒ සමග මුළු COVID මරණ ගණන 217 දක්වා ඉහළ ගියා. මේ අතර අදත් සමාජය තුළ මුඛ ආවරණ පැළඳ නොසිටින පුද්ගලයින් පොලිස් අත්අඩංගුවටගෙන PCR සහ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවන්ට යොමු කෙරුණා. දාගන්න ඕක තමක් වෙද්ද දාගන්න බෑ. ඒක දාන්න එපා. මේ මාස්ක දැම්මේ නැද්ද? මාස්ක නෑ. ඉතින් මාස්ක දාගෙන ඉන්න. රෝගෝල් ගවන්නේ. ඊයේ දිනේදී එලෙස අත්අඩංගුවටගෙන ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සඳහා යොමු කළ 550 දෙනෙකු අතරින් 14 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා. මේ ආකාරයට බස්නාහිර පළාතේ කොළඹ ඒ වගේම මීගමුව ගම්පහ කළුතර පානදුර නුගේගොඩ ආදී ප්‍රදේශ ගණනාවක මෙසේ පරීක්ෂණ සිදු කරන ලද මුළු සංඛ්‍යාව 1060ක් පමණ වෙනවා. ඒ අයගෙන් 550 දෙනෙක් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කර තිබෙනවා. මේ 550 දෙනා අතරින් 14 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම 510ක් සඳහා PCR පරීක්ෂණ සිදු කර තිබෙනවා. එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. ඕනෑම ස්ථානයක වෛරසය ශරීරගත වූ පුද්ගලයෙක් සිටීමේ හැකියාවක් තියෙනවා. සුළු වශයෙන් එක්කෙනා දෙන්නා වශයෙන් වෙන්න පුළුවන්. නමුත් මේ හමුවන සෑම රෝගියෙකගේම ආශ්‍රිතයින් ගැන හොයලා බලනකොට දිවයින පුරාම මේ ආශ්‍රිතයින් ඉඳලා තියෙනවා. ඉතින් මේ தত্ত্বය සැලකිලි කරගෙන සෞඛ්‍ය පුරුදු වලට පරිමෙහින් අනුගත වී කටයුතු කරන්න. මතු ඇති වාතාවරණය සැලකිල්ලට ගනිමින් අදාළයුම පහේ සිට මහනුවර පූජාපිටිය පොලිස් වසමේ බමුණුගම දිවනවත්ත ග්‍රාම නිලධාරී වසම හා ඇහැලියගොඩ පොලිස් වසමේ මොරගල ග්‍රාම නිලධාරී වසම හුදකලා කෙරුණු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අතර හුදකලා තත්ත්වයේ පැවති අක්කරේපත්තු පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද අලුයම පහේ සිට හුදකලා බවින් නිදහස් කෙරුණා. ඒ අනුව අක්කරේපත්තු 5, අක්කරේපත්තු 14, නගර බල ප්‍රදේශයේ පළමුණේ 1, ඔළුවිල් 2, අඩලච්චේනේ 8, අක්කරේපත්තු 8 1, අක්කරේපත්තු 8 3 සහ අක්කරේපත්තු 9 යන ග්‍රාම නිලධාරී වසම් මෙලෙස හුදකලා බවින් නිදහස් කර තිබෙනවා. කොවිඩ් මීට කලින් හොඳටම පාලනය කරපු රටවල් වල පවා නැවත වටයකින් කොවිඩ් හිස වෙසවීම තාම භයානක තත්ත්වයක් විදිහට දකිනවා. ඒ නිසා විශේෂයෙන් මේ ලෝක ප්‍රවණතා අධ්‍යයනය කරමින් අපේ රටට මේ මොහොතට ගැළපෙන ක්‍රමවේද හඳුනා ගනිමින් අපි ඉදිරියට ගමන් කිරීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. සමස්ත රට වැහෙන එක නවත්තන්න. විශේෂයෙන්ම ලෝකේ ගොඩක් රටවල් මේ වෙනකොට පාවිච්චි කරන් තියෙන නගර අතර සංචාරන සම්බන්ධයෙන් යම් සීමා පැනවීම. ඒක සම්බන්ධයෙන් මීට වඩා ගැඹුරෙන් අපි අධ්‍යයනය කළ යුතු කියලා අපි යෝජනා කරනවා. අපේ වැදගත්ම උපක්‍රමශීලී ප්‍රවේශය තමයි පුළුවන් තරම් රෝගීන් පිරිසක් හඳුනා ගන්න ඕනේ. ඒ අතර ක්ලබ් කොග්ගල විලේජ් හෝටලය COVID-19 රෝගීන්ට මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමේ මධ්‍යස්ථානයක් බවට පත් කර තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ එහි කටයුතු යුද හමුදාව යටතේ ක්‍රියාත්මක කෙරෙන බවයි. මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනියට සහ ඇගේ දරුවන් දෙදෙනාට COVID-19 ආසාදනය වී ඇතැයි අද තහවුරු වුණා. ඔවුන් PCR පරීක්ෂාවට යොමු කර ඇත්තේ ඔවුන්ගේ නිවසේ මෙහෙකාරිය COVID ආසාදිතයෙකු බව හඳුනා ගැනීමත් සමගයි. අදාළ මෙහෙකාරිය පසුගියදා අනුරාධපුරයේ නිවසට ගොස් නැවත එමින් සිටියේදී දංගොවිට ප්‍රදේශයේදී ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකට ලක් කර ඇති අතර එහිදී ඇය COVID ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබුණා. මේ අතර ගාල්ල බන්ධනාගාරයේ සිටි 33 හැවිරිදි ගැබිනි රැඳවියක් දරු ප්‍රසූතිය සඳහා මහමෝදර රෝහලට ඊයේ ඇතුළත් කර තිබෙනවා. රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ සිදු කළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවෙන් ඇය COVID ආසාදිතයෙක් ලෙස හඳුනාගත් බව බන්ධනාගාර බලධාරීන් සඳහන් කළා.
හංගවැල්ල ගිරිදර ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සිදු කළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවලින් එහි සේවය කරන පුද්ගලයන් 65 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එම කර්මාන්ත ශාලාවෙන් මේ වන විට 100කට ආසන්න පිරිසක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි ප්‍රදේශීය භාර සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ. අවිසාවේල සීතාවක පුරනගර සභා බල ප්‍රදේශයේ පිහිටි එල්ස්ටන් වත්ත ප්‍රදේශයෙන් ආම්බු ලෙස තෝරාගත් පුද්ගලයන් 160 දෙනෙකුට සිදු කළ PCR පරීක්ෂණවලදී ඒ අතරින් 14 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. මේ අතර මීට පෙර කොවිඩ් ආසාදිතයන් 2 දෙනෙකු හඳුනාගැනුණු වවුනියාව පට්ටාංචචූර් ගම්මානයේ එකම පවුලේ පුද්ගලයන් 5 දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනුණා. මෙම පවුල මීට පෙර හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ඒ අතර පල්ලන්සේන ආරෝග්‍ය මාතා දෙව්මැදුරේ නත්තල්දා පැවති දේව මෙහෙයේ ගීතිකා කණ්ඩායමේ සිටි දරුවෙකුට කොවිඩ් වැළඳී ඇතැයි අනාවරණ වී තිබෙනවා. ඒ අනුව ආසාදිතයාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් 70 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර 200 දෙනෙකු අද PCR පරීක්ෂාවට ලක් කෙරුණා. මහනුවර දකුණු ලංගම ඩිපෝවේ කාර්ය මණ්ඩලය අතර කොවිඩ් වෛරසය පැතිර යාමත් සමග අද සිට ඒ සම්පූර්ණයෙන් වසා දැමුණා. මෙම ඩිපෝවේ රියදුරන් කොන්දොස්තරවරු හා ඉංජිනේරු අංශයේ කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකුට පමණ මේ වන විට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙනවා. ඉදිරියේදී කාර්ය මණ්ඩලයේ සියලු දෙනා PCR පරීක්ෂාවන්ට ලක් කර ඒ අතරින් කොවිඩ් ආසාදනය වී නොමැති පිරිස් යොදා ගනිමින් 11 වෙනිදාට පෙර ඩිපෝවේ කටයුතු ආරම්භ කරන බව විශේෂ භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් මමුණුගම මහතා සඳහන් කළා. මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි අද වාර්තා වුණා. ඒ අනුව එම තැපැල් කාර්යාලය తాවකාලිකව වසා දැමුණා. මධ්‍ය තැපැල් හුවමාරුව කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එහි තැපැල් කාර්යාලය ඉතා කඩිනමින්ම විවෘත කිරීමට අපි අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. දැන් එන ලිපි සම්බන්ධයෙන් මිනිස්සු බයක් ඇති වෙන්න පුළුවන්. මේ සම්බන්ධව අපි විශේෂඥ මතයක් විමසුවා. ඔවුන් පැහැදිලිවම සඳහන් කරනවා එහෙම ලේඛන මත විස බීජ තැවරී තිබුණායි කියලා එය හරහා රෝගී පැතිරීමට තියෙන ඉඩකඩ ඉතාමත්ම අවමයි. ඒ සිදු නොවුණු මට්ටමක් තාමත් වාර්තා වී නැහැ. එවැනි තත්ත්වයක්. ඒ අතර ඊයේ දිනේදී පළමු වරට කොවිඩ් ආසාදිතයන් වාර්තා වූ තුල්හිරිය ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් අදත් කොවිඩ් ආසාදිතයන් 16 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. යනුව එම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 49ක්. මේ අතර 31 වෙනිදා පොළොන්නරුව ගල්ඇල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගිය තවත් කොවිඩ් ආසාදිත රැඳවුවෙකු අද පොලිස් අත්අඩංගුවට ගැනුණා. ඒ ආරච්චි කට්ටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව වනාතවිල්ලුව ආනවිලුන්දාව ප්‍රදේශයේ නිවසක සිටියේදී එම පුද්ගලයාට සංගම සිටීමට ආධාර අනුබල ලබා දුන් බංගදිනිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද පොලිස් අත්අඩංගුවට ගත් බව අජිත් රෝහණ මහතා සඳහන් කළා. පලාගේ රැඳවුවන් අතරින් තවත් දෙනෙකු අතුරුදන්ව සිටිනවා. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 45978ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 39023 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර 6738 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. කොවිඩ් වසංගතයේ මූලාරම්භය සෙවීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පත් කර ඇති විශේෂඥ කණ්ඩායමට තම රටට ඇතුළු වීමට ඉඩදීම චීනය ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ අතර කිසිදු කොවිඩ් ආසාදිතයෙක් හඳුනාගෙන නොමැති රටක් වන පලාවූ දිවයින කොවිඩ් එන්නත් කරන වැඩසටහනක් ආරම්භ කිරීම විශේෂත්වයක්. ශීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තිය පාලනය වැළැක්වීමට පියවරගත් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් තම ඉන්දිය නිල සංචාරයේද අවලංගු කොට තිබෙනවා. මේ අතර ජර්මනිය වසා තැබෙන කාලය දීර්ඝ කිරීමට චාන්සලර් ඇන්ජෙලා මර්කල්ගේ අවධානය යොමු වුණා. ඒ වසංගත ව්‍යාප්තිය පාලනයට ඉකුත් දෙසැම්බර් මැදභාගයේ වසා දැමුණු ජර්මනිය එළඹෙන ඉරිදා සිට යළි විවෘත කිරීමට නියමිතව ඇති පසුබිමකයි. බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක් අතරතුර කොවිඩ් ආසාදනය වූ ආමේනියානු ජනාධිපති ආමන් සාක්සයන් ලන්ඩනයේදී ස්වයං නිරෝධායනයට යොමු කර සිටිනවා. ජපානයේ පළමු පෙළ සුමෝ ක්‍රීඩකයෙක් වන හකුහෝ ෂෝ කොවිඩ් ආසාදිත බවට ජපාන් සුමෝ සංගමය ඊයේ නිවේදනය කළා. ඉන්දියාවේ ಭಾರತ್ බයෝටෙක් සමාගම විසින් වැඩිදියුණු කරන ලද වැක්සින් එන්නත අවුරුදු 2ක පමණ වයසේ පසු වන ළමුන්ට ලබා දීම සඳහා සායනික අත්හදා බැලීම් ආරම්භ කර තිබෙනවා. ඒ අතර දේශීයව නිෂ්පාදිත කොවිඩ් වර්ධන එන්නත් දෙක අපනයනය කිරීම ඉදිරි සති දෙක තුල ආරම්භ කරන බව ඉන්දිය විදේශ අමාත්‍යාංශය පවසනවා. මේ අතර කොවිඩ් වසංගතයේ මූලාරම්භය සොයා පරීක්ෂණ සිදු කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම චීනයට ඇතුළු වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අවසාන මොහොත වන විටත් චීනය එම කණ්ඩායමට රටට ඇතුළු වීම සඳහා නිසි අවසරය ලබා නොදී තිබීම හේතුවෙන් මේ වන විට ඇමරිකාවෙන් ආසාදිතයන් 2,15,79,641ක්, ඉන්දියාවෙන් 1,03,75,478ක් හා බ්‍රසීලයෙන් ආසාදිතයන් 78,12,007ක් වාර්තා වී තිබෙනවා. සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 8,69,00,000 ඉක්මවා ගොස් තිබෙනවා. ලොව පුරා සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 18,77,000කට අධිකයි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කළමනාකරණය හෝ මුළු අයිතියෙන් කොටසක් හෝ විදෙස් සමාගමකට පැවරීමට රජය තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ අතර පනත් කෙටුම්පත් කිහිපයක යල් පැනගිය යෙදුම් අද පාර්ලිමේන්තුවේදී සංශෝධනය කෙරුණේ මහා රැජින යන වචනයද ඉවත් කරමින්. දණ්ඩනීති සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත සාක්ෂි සංශෝධන පනත් කෙටුම්පත හා ඇප සංශෝධන පනත් කෙටුම්පත් අද පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා. ඒ අනුව සාක්ෂි ආඥා පනතේ සහ දණ්ඩනීති සංග්‍රහ පනත්වල යල් පැන ගොස් ඇති වචන හා යෙදුම් සමකාලීන තත්ත්වයේ පිළිඹු වන වචන හා යෙදුම් වලින් ප්‍රතියෝජනය කිරීම සිදු කෙරුණා. උදාහරණයක් ලෙස සාක්ෂි ආඥා පනතේ මෙතෙක්කල් අන්තර්ගතව තිබූ මහරජිනට විරුද්ධව සටන් කිරීම යන වචනය වෙනුවට ජනරජයට විරුද්ධව සටන් කිරීම යන වචනය ආදේශ කිරීම ඇතුළු මහරජින යන වචනය දැක්වෙන සෑම තැනකම ජනරජය යන වචනය ආදේශ කිරීම ඒ අනුව සිදු කෙරුණා. යම් ඉස්ලාම් භක්තිකයෙක් ආගම අතහැර වෙනත් ආගමකට ගියොත් ඔහු වහාම මරා දැමිය යුතුයයි කුරානයේ සඳහන් වෙලා තියෙනවා. මේ කුරාන වගන්තිය 10 වෙනි ශ්‍රේණියේ පෙළපොතට ඇතුළත් කරන තුරු අපි අන්ධයන් වගේ හිටියයි. විශේෂයෙන්ම හෝඩිය පන්තියේ ඉඳලා 5 වෙනි පන්තියේ දක්වා දරුවෝද වැඩිවියටපත් වෙනවා. ඒ දරුවෙක් වැඩිවියටපත් වුණොත් ඉස්ලාම් නීතියට කසාද වදින්න පුළුවන්. ඒතර කාති උසාවි වලින් මේක අනුමත කරනවා. ඉතින් අපි එක නීතියක් එක රටක් කිව්වේ මෙන්න මේක නවත්තන්න ඕන කියන එකයි කිව්වේ. ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර සිටියා විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවගේ ලාබාල බාලවයස්කාර විවාහ නැවැත්විය යුතුයි කියලා. ඒ සම්බන්ධයෙන් මම දැනටමත් මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට සහ අවුරුදු 18ක අවම විවාහ වයස ඉදිකර කිරීම සඳහා කටයුතු කරමින් සිටිනවා. ලෙවන ලෝක යුද්ධයෙන් පසුව මුළු ලෝකයේ විසින්ම ජපානයේ කොන් කර තිබියදී අපරට නියෝජනය කරමින් ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුදුදහමේ අගය ලොවට වටහා දෙමින් වෛරයෙන් වෛරය නොසන්සිදේ අවෛරයෙන්ම වෛරයෙන් සංසිදේ යන මේ බුද්ධ වචනය ජපානයේ පුනරුදේ හැරවුම් ලක්ෂ්‍ය වූ බවට අපි ඉතිහාසයේ දෙස බලා තේරුම් ගත යුතුය ඇත. එහෙත් එවන් ආදරය කරුණාව මෛත්‍රිය හා දයාව මත පදනම් වූ ගුණදන් අද අප සමාජයේ සතුව පවතින්නේද 1983 මහා ජූලි කලබලය LTT සංවිධානයට ලබා දුන් ලොකුම ඔක්සිජන් සැපයුවා සේම සහරාන් ඇතුළු උන්මත්තික ම්ලේච්ඡ ත්‍රස්තවාදී සාහසිකයන්ට ඔක්සිජන් සැපයුවේ අලුත්ගම දිගනවැනි ස්ථානවල පැවති ජාතිවාදීන් ගැටුම් බවට කිසිදු විවාදයක් තිබිය නොහැක. මෙයින් තවදුරටත් මනාව පසක් වන්නේ එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළ වෛරයෙන් වෛරය නොසන්සිදේ අවෛරයෙන්ම වෛරය සංසිදේ යන බුද්ධ වචනය අදටත් මේ මහ පොළොව මත සනාතන යථාර්ථයක් වන බව නොවන්නේද? අද ඇතැම් කොටස් හා ඇතම් මාධ්‍ය සාමය සමගිය වෙනුවට වෛරය බෙදීම සැකය හා අසත්‍ය ප්‍රකාශ කරමින් යන ගමනේ අවසානයේ කැබුම් යන්න පිළිබඳව අපිට ඉතා බයක් ඇත. අපි මේ තත්ත්වයෙන් මිදී බෙදීම වෛරය සැකය බෝ කරනවා වෙනුවට ආදරය කරුණාව දයාව මෛත්‍රිය බෝ කරන්නට කාලය එළඹ ඇත. නොයසේ නම් ජාතියක් වශයෙන් අපි යලි පසුතැවනු ඇත. පාස්කු ප්‍රහාරය පිළිබඳ ත්‍රස්තවාදීන් හා ඊට අනුබාල ආධාර ලබා දුන් සියලු දෙනා පිළිබඳව විමර්ශනය කොට දඬුවම් ලබා දිය යුතු වේ. ඒ පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නොමැත. වැරදි පුද්ගලයන් හඹා ගොස් ඇත්ත වශයෙන්ම ඊට සම්බන්ධ සමාජ කොටස් තවදුරටත් සමාජයේ සැඟවී සිට යලිත් වරක් යම් ප්‍රචණ්ඩත්වයක් මුදාහරනු ලැබුවහොත් එය මෙරට සමාජ ස්තරයට දරාගත නොහැකි මහ විශාල ඛේදවාචකයක් වනු ඇත. එම නිසා පරීක්ෂණ අපක්ෂපාතීව යුහුසිලිව කඩිනම් වහා පූර්ව නිගමන වලින් තොරව සිදු කිරීම සඳහා රජය වගකිව යුතු රජයක් වශයෙන් අපි කටයුතු කරනු ඇත. මුස්ලිම් සමාජය තුළ යම් යම් අන්තවාදී කොටස් ත්‍රස්තවාදයේ වෙත නැඹුරු වී ප්‍රචණ්ඩත්වයේ මුදාහරනු ලැබුවාට කිසිදු විවාදයක් නැත. ඊට සම්බන්ධ සියලු තොරතුරු ලබාගෙන එවන් දෙයක් ඉදිරියේදී සිදු නොවීමට වගබලා ගැනීමට අප සමස්ත මුස්ලිම් ප්‍රජාව දිනාගත යුතු ඇත. මක්නිසාද යත් එකී තොරතුරු හා ඊට සම්බන්ධ කරුණු ලබා ගැනීම සඳහා එකී සමාජ චින්තනය වෙනස් කිරීම සඳහා ඒ අදහස් වලින් යම් යම් කොටස් මුදාගෙන ප්‍රධාන ප්‍රවාහයට වුන් ඇතුළත් කිරීම සඳහා ඔවුන් සමග එක්ව වැඩ කිරීමේ අතිශය වැදගත් බව දියුණු රටවල් වන මහ බ්‍රිතාන්‍ය සිංගප්පූරුව ජර්මනිය වැනි රටවල් වලින් අපිට පාඩම් ඉගෙන ගත හැකිය. එනිසා මේ අවිශ්වාසයට මේ සැකයට මේ බේට මේ අන්‍යෝන්‍ය අනෝබෝධයට අවසන්තිතත් ලැබීමට සෑම ශ්‍රී ලාංකිකයක්ම තමන්ගේ යයි කිව හැකි ව්‍යවස්ථාවක් සැදීමේ විශාල වගකීමක් මේ රජයට හා අපේ අමාත්‍යාංශයට පැන නැගී තිබෙනවා. එම කාර්යය අපි නොපැකිලව ඉටු කරනවා. කොළඹ වරාය අප රටේ සංවර්ධනය සඳහා ඉතා වැදගත් කේන්ද්‍රස්ථානයක් බව අප කවුරුත් දන්නවා. ප්‍රවෘත්ති ආපාන රජය විසින් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධව ගිවිසුම් වලට එළඹී අප රජය විසින් මෙම නැගෙනහිර ජැටියේ කළමනාකරණය හා මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට තීරණය කරු නොමැත. හැබැයි දැන් මේ තර්කයක් ගොඩනගන්න හදනවා පැරණිව ගිවිසුමකට ගහලා තියෙන නිසා අපිට යන්න වෙලා තියෙනවා. හැබැයි යන්නේ පැරණි ගිවිසුම නෙවෙයි. තමුන්නාන්සලා යෝජනා කරලා තිබෙන්නේ ඉන්දියානු අදානි සමාගමත් එක්ක නව ගිවිසුමක
ගිවිසුමකට එළඹීම සඳහා හැබැයි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිලෝමීටර් 5යි මීටර් 200ක් දිග දිය කඩනයක් ඩොලර් මිලියන් 400ක් වියදම් කරලා හදපු එකේ ප්‍රතිඵලය නිසා තමයි අද අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට කතා කරන්න නැගෙනහිර පර්යන්තයක් අපිට දායාද වුණේ. අහගෙන ඉන්න. සාමාන්‍ය විසයි මේවා කියනකොට මේ පර්යන්තය අපටම කරගෙන යාමට නොහැකි වුණ තියෙන බාධාක්. ඒකට දෙන එකම බාධාව තමයි 2015 ඔබතුමාගේ පූර්ණ සහයෝගය ඇතුව හදාගත්තා වූ යහපාලන ආණ්ඩුව ගත්තා වූ ක්‍රියාමාර්ග නිසා අපිට මේ වරාය ගෙනියන්න බැරිකමක් තියෙනවා කියන එකත් පැහැදිලිව මතක් කරන්න ඕන. අවසන් වාක්‍ය ඔච්චර ප්‍රමාදුණිය කියලා මම බලාගෙන හිටියේ. පුරුදු එක. ඉන්දියානුවේ කෙනවලු ඩොලර් මිලියන 600ක් දෙන්න ඉන්දියාවේ අනේ පිඩු සිටානෝද දන්නේ. චොට්ටක් හොයාගන්න ඕන. ඔයා හිටියේ නෑනේ මහත්තයෝ ඒ කාලේ. ඔයා ඒ කාලේ රනිල්ගෙන් ඡන්දෙ ඉල්ලුව නේද ඒ පැත්තේ? මේ කවුද මේ මොනරාගල මට මතක පළාත් සභාවෙත් හිටිය කියලා UNP ඉල්ලලා. ගම් වතුරක් ගහනකොට ඒකේ ඉන්න අර නිකන් අහුරු කුක්කු නයි පැටව ගොඩ වෙනවා. පොල් කොම්බ ඒ වගේ එකක් මේ පාර්ලිමේන්තුවේ වෙලා තියෙනවා. ගම් වතුරක් ගැහුවනේ පහුගිය අගෝස්තු 5. මේ වන විටත් පාසල් දූදරුවන්ට නිල ඇඳුම දී ගන්න බැරි වෙලා තිබෙනවානේ. දිස්ත්‍රික්ක 5කට 6කට ඒ රෙදි යවලා තිබෙනවා. අනිත් ඒවා අපි කරගෙන යනවා. 11 වෙනිදා මේ ළමයි පාසල් වලට එනකොට පෙළපොත් ඔක්කොම අපි යවලා තියෙනවා. මේවා ලේසි පහසු වැඩ නෙවෙයි. ඔබතුමාට ඒකට ඕනෑ තරම් අවස්ථා තියෙනවා. වෙන විවාදයක් ගන්න පුළුවන්. කවදාද නිල ඇඳුම දෙන්නේ? ජොන්ස්ටන් ෆර්නෑන්ඩෝ ඇමතිතුමා මට කියලා දැන් කිව්වා. මම ඒක වාර්තාගත කරනවා. මම දන්නවා නිල ඇඳුම ලබා දෙන්නේ කවදද? ගරු විපක්ෂ නායකතුමා කියපෙම ඉල්ල රාස් කර ගන්න. හැබැයි ඔබතුමාගේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔබතුමාට කිව්වා බ්ලඩි ෆූල් කියලා. කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් COVID-19 වෛරසය මර්ධනය සඳහා හඳුන්වා දුන් ඖෂධය සායනික පරීක්ෂණ සඳහා යොමු කිරීමට අවසර ලබා දුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අනුරාධපුර ශික්ෂණ රෝහලට සහ උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත ඒ පිළිබඳව අද පසුරුවේ දැනුවත් කිරීමට පියවරගත් බවයි. කොවිඩ් වෛරසයට එරෙහිව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කරන ලද පැණියට පසුගිය දෙසැම්බර් 30 වනදා රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය ධර්ම කමිටුවේ අනුමැතිය හිමි වුණා. පසුව එම ඖෂධ පැණිය කොවිඩ් ආසාදිතයන් සඳහා සායනික මට්ටමින් පරීක්ෂණයකට යොමු කිරීමට කටයුතු කිරීමට එම කමිටුව විසින් නිර්දේශ කරනු ලැබුවා. ඒ අනුව එම ඖෂධ පැණිය සායනික පරීක්ෂණ සඳහා යොමු කිරීමට අද දින අවසර ලබා දී තිබෙනවා. ඒ සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට අවසරය ලබා දීමට පියවරගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ පිළිබඳව උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සහ දිස්ත්‍රික්ක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා දැනුවත් කිරීමට පියවරගත් බවයි. ඒ අනුව ඉදිරියේදී කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන රෝහල් දෙකකදී මෙම සායනික කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වුණා. කොවිඩ් මල සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් ජාතික සමගි පෙරමුණේ නායක අසත් සාලි මහතා ඊයේ සිදු කළ ප්‍රකාශය අන්තවාදයට පනපවන අනතුරුදායක ප්‍රකාශයක් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වූවන් පිළිබඳව ආරක්ෂකාංශ නීතිය ක්‍රියාත්මක කිරීම මන්දගාමී වීම කනගාටුවට කරුණක් බවයි. අපිව අදලා තියෙන්නේ පසෙන්. අපි පසටම ආයිත් සෙට් වෙනවා කියන එක තමයි අපේ ආගමේ තියෙන්නේ. එතකොට ආදානය කරන්න ගියාම ඒකට කියන්නේ කොහොමද දන්නවද? පණ පිටින් ඉන්න මිනිසෙක්ගේ ඇටකටු කඩලා ගින්දරට දානවා වගේ වැඩක් කියලා තමයි මේ ආදානය. භූමි දානය කරන්න එපා කියලා හාමුදුරුවරු නිකන් හරි දන්න වෛද්‍යවරුන්ගෙන් ආගෙන දාවේ මේක කරන්න පුළුවන්ද බැරිද? මේකේ රටට හානියක් වෙනවද කියලා ඉතලවද ආවේ? කවදා හරි දවසකට මේ සියලු දෙනාම මේකට වන්දි ගෙවන්න වෙනවා. මේ වන්දිය අනිවාර්යයෙන්ම අපි ගන්නවා. ගන්න එක ගන්නවමයි. අසාත්සාලි කියන දේශපාලන නිගණ්ඨය කියනවා මේගොල්ලෝ ඇත්තටම හිරගෙවල් වල ඉන්න ඕන අය. අර ජනාධිපති කමිෂන් එකෙන් අනාවරණය වෙලා තියෙනවා අසාත්සාලිලා කාටද දුරකථන ඇමතුම් දුන්නේ සහරාන්ලගේ ගෝලබාලයෝ බේරගන්න කියලා. අපේ රහස් පොලිසියට පින් සිද්ධ වෙන තාමත් එළියට ඇවිල්ලා කටමැද දොඩවනවා. මේ අසාත්සාලි කියනවා ආදාහනය කරනවා වෙනුවට භූමි දහනය කරන්න නොදුන්නොත් ඒකට අනාගතයේ වන්දි ගෙවන්න වෙනවා. අපි වන්දිය ගන්නවා කියලා. වන්දිය ගන්නේ අසාත්සාලි මරාගෙන මරන බෝම්බකාරයෙක් වෙලාද? මේ වගේ කටමැද දොඩවන්න මේ වගේ දේශපාලන තක්කඩින්ට
අන්තවාදයට පරපෝන මේ වගේ අම්බරුවන්ට මෙහෙම දෙගන්නටන්නද අපේ ආණ්ඩුව නිර්මාණය කළේ මේ රටේ ජනතාව. ඒ නිසා මේ මිනිය බදාගෙන අන්තවාදය පෝෂණය කරන්න හදන කවර පුද්ගලයෙක් වුණත් තරා තිරම නොබල උන්ට එරෙහිව ක්‍රියාමාර්ග තෝරන්න ඕනේ. ජනාධිපති කොමිසමෙන් එළියලා තියෙනවා කියලා ඔබතුමා ප්‍රකාශ කරා මේ කරපු සිද්ධීන් සම්බන්ධයෙන්. ඉතින් ඇයි ඔබතුමා නියෝජනය කරන රජයක් වෙලා තාම පියවර ගන්නේ නැති මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්? ඇත්ත වශයෙන්ම මේ අන්තවාදීන්ගේ ක්‍රියාකාරීත්වයට අදාළව පොලිසියේ දැනට ක්‍රියාත්මක වෙන ස්වභාවය ගැන අපිට සෑහීමකටපත් වෙන්න බෑ. ඒ පිළිබඳව අපි කනස්සලටපත් වෙනවා. ෂාඩ් බදුරුදීන්ව අත්අඩංගුවට ගත්තේ අන්තවාදී කල්ලි එක්ක සබඳතා පැවැත්වීම කියන චෝදනාව යටතේ නෙවෙයි. නමුත් ජනාධිපති කමිෂන් එකේම ඔප්පු වෙලා තියෙනවා. TPS තාක්ෂණය අනුව පෙන්නලා තියෙනවා මෙන්න මේ ස්ථානවලට මේ දිනවල ගිහිලා තියෙන කියලා. ඊට පෙර අන්තවාදයේ සමග සබඳතා පැවැත්වු සැකකරුවන්ගෙන් කියවිච්ච ස්ථානත් ඒ වාහන ගිය ස්ථාන සමපාත වෙලා තියෙනවා. එතකොට මෙතන පැහැදිලිවම රිෂාඩ් බදුරුදීන්ලගේ උන්නහගේ මල්ලිගේ ත්‍රස්තවාදයේ සමග තිබිච්ච ඥාතිත්වය ඕනෑවටත් වඩා හොඳින් අනාවරණය වෙනවා. ඒ අප ලබා දීමට පවා හේතු වෙන්නේ අපේ පරීක්ෂණවල තියෙන දුර්වලකම. ඒ පිළිබඳව අපිට තද බල විවේචනයක් තියෙනවා ආරක්ෂාව බාර සියලුම අංශවලට. කොවිඩ් වැළදී මේ යන පුද්ගලයන් බොහොම දානය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව වෛරස විශේෂඥයින්ගෙන් සහ වසංගත විශේෂඥයින්ගෙන් කිසිදු උපදෙසක් ලබාගෙන නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දැන් මේ කවුද මේ කොරෝනා වලට තීන්දුව ගන්නේ? දැන් භූම දාහනය පිළිබඳ කවුද තීන්දුවක් ගන්නේ භූම දාහනය හොඳද නරකද කියලා? දැන් වෛරස් විශේෂඥයෝ කියනවා මේක කරාට ප්‍රශ්නයක් නැහැ. මේ භූම දාහනෙන් කවදාකවත් වෛරස් පැතිරෙන්නේ නැහැ. එතකොට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ලංකාවේ තියෙන පැරණිම සහ උත්කෘෂ්ඨ වෘත්තීය සංවිධානය. ඒකෙන් කියනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒතර මහාචාර්ය තිස්ස විතරණ කියනවා එයාව කැඳවන්නේවත් නැහැ. එතුමත් කියලා දුන්නා මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ. එතුමත් වෛරස් විශේෂඥයෙක්. වෛරොලොජිස්ට්ලායි එපිඩීමියොලොජිස්ට්ලාටයි. වසංගත රෝග විද්‍යාඥයින් සහ වෛරස් රෝග විශේෂඥයින්. මෙන්න මේ දෙකොල්ල තමයි මේ පිළිබඳ නිශ්චිත ඥානය තියෙන කට්ටිය. ඒගොල්ලන්ගෙන් අහන්නේ නැහැ. දැන් තමන්ගේම ආණ්ඩු පක්ෂේ තමන්ටම පොහොට්ටු ගහපු മന്ത്രിවරයෙක් වශයෙන් ඉන්න මහාචාර්ය තිස්ස විතරණටත් එහෙමනම් අනිත් කට්ටියට කොහමද? දෙස් විදෙස් සංචාරකින්ගේ ආකර්ෂණය දිනාගත් මිරිස්ස කොකනට් හිල්ස් නැමැති ස්ථානයේ භූමිය එහි ස්වභාවික සුන්දරත්වය විනාශ කරමින් කැබලි කර ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ ප්‍රචාර පැතිර ගියා. පෞද්ගලික හිමිකාරීත්වයක් යටතේ පැවති එම භූමියේ ඉදිකළ වැට ඉවත් කිරීමට හිමිකරු කටයුතු නොකරන්නේ නම් ඔහුට එරෙහිව වෙරළ සංරක්ෂණ පනත යටතේ නීතිමය පියවර ගැනීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වනවා. ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරෙහි පිහිටා ඇති මිරිස්ස වෙරළ තීරය සංචාරකයන්ගේ සිහින පාරාදීසයක්. ඒ ආසන්නයේ ඇති මෙම කොකනට් හිල්ස් නම් පොල් රුප්පාවකින් සමන්විත සුන්දර උස් බිම් තීරය දෙස් විදෙස් සංචාරකයන් සේයාරු සඳහා පෙනී සිටීමට භාවිත කරන සුප්‍රසිද්ධ ස්ථානයක්. Right now we are staying in Mirissa on the south coast. Mirissa has the coconut hill. It's everywhere, all over Instagram. So of course we wanted to check it out. කෙසේ වෙතත් ඊයේ වන විට දක්නට ලැබුණේ සංචාරක ආකර්ෂණය දිනු කොකනට් හිල්ස් නම් උස් බිම් කඩ මායිම් කරමින් කම්බි වැටක් ඉදිකර ඇති ආකාරයයි. ඒ අනුව අප කළ සොයා බැලීමේදී අනාවරණ වූයේ පර්චස් 400කින් සමන්විත මෙම බිම් තීරයෙන් පර්චස් 320ක් ශ්‍රී ලාංකිකයෙකු වෙතත් ඉතිරි පර්චස් 80 විදේශිකයෙකු වෙතත් පෞද්ගලික හිමිකාරීත්වයක් ඇති බවයි. අදාළ හිමිකාර ශ්‍රී ලාංකිකයා මෙම පොල් රුප්පාව කොන්ක්‍රීට් කණු සිටවමින් ඉඩම් වෙන් කිරීම සිදු කර තිබෙනවා. මුහුදු තීරයේ සිට මීටර 300ක් දක්වා දුරට ඉඩම් පෞද්ගලික හිමිකාරීත්වයක් යටතේ පැවතියද ඒ සඳහා අදාළ නීති රීති පවතින බැවින් කොටවිල පොලිසිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ පිළිබඳ ලිපියක් මගින් දන්වා තිබෙනවා. මීටර් 300ක් අයත් වන වෙරළ කලාපය ඇතුළත ඕනෑම සංවර්ධන කාර්යයක් නිවසක් වෙන්න පුළුවන්, හෝටලයක් වෙන්න පුළුවන්, වැටක් වෙන්න පුළුවන්. ඒ සියලුම ඒවා සංවර්ධන කාර්යයන් ලෙස සලකලා ඒ සඳහා අනිවාර්යයෙන්ම ඒ ඉදිකිරීමට පෙර බලපත්‍රයක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතුමයි. බලපත්‍රයක් ලබා නොගෙන තිබීම නිසා වෙරළ සංරක්ෂණ පනතේ නීතිමය පියවර ගන්න ඒ ක්‍රියාවලිය දැනට ඒ සියලුම කටයුතු නතර කරලා තියෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වූ මෙම සිද්ධිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේද අවධානය යොමු වී තිබුණා. ඉතින් මම හිතන්නේ මේ මොහොතේම ක්‍රියාත්මක වෙච්ච කරු අග්‍රාමාත්‍යතුමා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ දෙපාර්තමේන්තු වලටයි එතුමා ඒ වෙලාවෙම කතා කරලා කියලා තිබ්බා මේකට එතුමාට වහාම වාර්තාවක් දෙන්නයි කියලා මොකද්ද මේ ප්‍රශ්නේ කියලා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අද මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඉඩම් හිමිකරු වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් අතර සාකච්ඡාවක්ද පැවැත්වුණා. අපි ඔවුන් ඉල්ලා සිටියා වැට ඉවත් කරන්නේ කියලා මම හිතනවා ඔවුන් අඩුත් කරාවේ මේක එකක් තිරක පාසභාවට හෝ අපි පවාගෙන විදේශිකයන්ගේ නරඹුන් අයට යම්කිසි විදියකින් මුදලක් අය කරමින් අඩුත් කරන්නත් පුළුවන් ඒ පාසභාවට අපිට නැත්තම් අපිට ඉඩම් හිමියන්ටම ඒ කටයුත්ත කරගෙන යන්න ඒ ව්‍යවස්ථා අනුකූලව අපිට ඉඩ දෙන්නත් පුළුවන්. This is a news alert from Ada Verana 24. එට දැන් ලැබුණු පුවතක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ පසු වූ ETI හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, අංජලි දීපා එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ යන අය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද පස්වරුවේ ඇප මත මුදා හැරුණා. එම පුවත නැවතත්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ පසු වූ ETI හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, අංජලි දීපා එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ යන අය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද පස්වරුවේ ඇප මත මුදා හැරුණා. This is a news alert from Ada Verana 24.